ආයිබෝවන් සුබම සුබ උදෑසනක් නිදුක් නිරෝගී සුවදායක දවසක් තුල පුතාලා හැම දිනාටම ඔන්න අපි සුපුරුදු පරිදි සතිපතා ඉරිදා උදෑසන 7ට මුණ ගැහෙන FM දෙරණ රේඩියෝ සම්මන්ත්‍රණයේදී මුණ ගැහෙන්නේ. අද ඉතින් වෙනදට වඩා ටිකක් උදෙන් කෑම එහෙම කාලා දුල පුතාලා හොඳ සූදානමකින් එක දිගට එක පාඩමක නිරත වෙන්න සූදානමින් ඇති කියලා මම හිතනවා. අපේ ආදරණීය දෙමව්පියන්ව ගෞරවනීය ගුරු භවතුන්වත් ගොඩාක් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි දන්නවා FM දෙරණත් එක්ක එකතු වෙලා අපේ දෙමව්පියන් ඒ වගේම අපේ ගෞරවනීය ගුරුවරුන් විභාගයට තමන්ගේ දරුවන්ව මෙහෙයවන්නට අවශ්‍ය අදහස් හුවමාරු කරගන්නවා කියලා. ඉතින් අපි ගොඩාක් ගෞරවයෙන් ඔබතුමන්ලාව පිළිගන්නවා. ඉතින් අද රේඩියෝ සම්මන්ත්‍රණයේදී මම දූල පුතාලත් එක්ක කතා කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී පළමු පත්‍රයේදී ගණිත ගැටලු බවට පත් වෙලා ලැබෙන දෙවැනි පත්‍රයේදී ගණිත ප්‍රශ්න බවට පත් වෙලා ලැබෙන පාඩමක් පිළිබඳව. සතියේ දවස්වල ඇතැම් අපේ දූල පුතාලගේ ගැටලු වලට පිළිතුරු හොයද්දිත් අපට මේ මාතෘකාව මේ තේමාව මුණ ගැහිලා තියෙනවා. ඒ තමයි මේ කාලය පිළිබඳ ප්‍රශ්න. ජීවිතේටත් අපිට හැමෝටම තියෙන ප්‍රශ්නේ මේක තමයි. එක්කෝ අපිට નિયમિત වේලාවට වැඩ කරන්න බැරි එක. එහෙමත් නැතිනම් අපට කාලය මදි වෙන එක. ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ මුහුණ දෙද්දී සමහර වෙලාවට අපට කාලය මදි වෙනවා. සමහර අයට කාලය වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා කාලය කියන එක ජීවිතේටත් ගොඩක් වැදගත්. විභාග ප්‍රශ්නවලදී මේ ගැන පැහැදිලිව निराවුල්ව දැනගන්න එකත් ගොඩක් වැදගත්. දැන් දුවේ පුතේ දුල පුතාලා මේ ගත කරන විශේෂ පාසල් නිවාඩු කාලයේදී විෂය කරුණු ඉගෙන ගනිද්දී ඒ විෂය කරුණු හොඳින් මතක තියාගන්න තේරුම් ගන්නත් තමන්ගේ ජීවිතය අම්මා තාත්තා වගේ බොහොම ගුණ යහපත්ව ගොඩනගා ගන්නත් හැම වෙලාවෙම හිතන්නට ඕනේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ නොවටිනාකම්, දුර්වලකම්, ඒ වගේම අවදගත් ගති මේවා හඳුනාගෙන පිළිගන්න ඕන. ලෝකේ කිසි කෙනෙක් නැහැ සම්පූර්ණයෙන්ම නිවැරදි වුණු අය. ඇතැම් අයට වැරදි අඩුවෙන් නිවැරදි වැඩියෙන් වගේම ඇතැම් අයට වැරදි වැඩියෙන් නිවැරදි අඩුවෙන් තියෙනවා. ජීවිතේ වටිනාකම තමයි දුවේ පුතේ පොතේ පතේ දැනුම වගේම හිතාමතා වැඩ කළ හැකි වටිනා යහපත් දේ හිතන යහපත් දේ කියන යහපත් දේ කරන යහපත් මිනිසෙකු වෙන එක. පුංචි තරුත් එක්ක ආයිබෝවන් දෙරණට එකතු වෙලා ඉන්න මේ හැම දුවෙකුට පුතෙකුටම මම මුලින්ම ගොඩාක් ආදරයෙන් ආරාධනා කරනවා, යෝජනා කරනවා, උපදේශයක් දෙනවා. තමන්ගේ අඩුපාඩු එක එක හරි හඳුනාගෙන ඒවා වෙනස් කරගෙන නිවැරදි කරගෙන වඩා යහපත් කෙනෙක් වෙන්න බලන්න. යහපත් කෙනෙකුගේ තියෙන හොඳ ගති ගුණයක් තමයි තමන්ට ලැබිලා තියෙන මේ මුළු ජීවිත කාලයම සැලසුම් කරගෙන යහපත් දෙයට යොදවන එක. ඒ නිසා කාලය පාඩම ආරම්භයේදීම හැම කෙනෙක්ම හිතට ගන්න මම මගේ ජීවිත කාලයම වඩා යහපත් දේ වෙනුවෙන් වෙන් කරනවා, සැලසුම් කරනවා කියලා. එතකොට කාලය ජීවිත කාලයම කරගත්තොත් මහා ලොකු එකක්නේ නේද? ඔන්න අපිට පුළුවන් කොටස් කරගන්න. අවුරුද්ද කියන්නේ කාලයක්. මේ අවුරුද්දේදී මම මෙහෙම කරනවා. මේ අවුරුද්දේදී මම මේ වගේ කෙනෙක් වෙනවා. මේ අවුරුද්දේදී මම මේ තත්වයටපත් වෙනවා. අම්මලා තාත්තලා වැඩ කරන හැටි බලන්නකෝ. එයාලට ඉලක්ක තියෙනවා. සමහර විට තාත්තා කියනවා ඇහිලත් ඇති. මේ අවුරුද්දේ නම් කොහොම හරි මේ කාමරේ හදලා ඉවර කරනවා කියලා ගෙට අලුතෙන් එකතු කරන කාමරය ගැන කතා වෙනවා. මේ අවුරුද්දේ අපි අර ඉඩම අරගෙන දාමු. එහෙම කියනවා. ඒ විදිහට ජීවිතයේ ඉලක්කවලට කාලය සැලසුම් කරගන්න පුරුදු වෙන්න ඕන. අවුරුද්දට වඩා පොඩිනේ මාසයනේ.
අපි මේ මාසෙදි මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා. මේ මාසෙදි මම කොහොම හරි රචනයේ ලියන හැටි ඉගෙන ගන්නවා. මේ මාසේ මම කොහොම හරි මගේ අකුරු එකට ගෑවෙන වැරද්ද හදා ගන්නවා. මේ මාසෙදි මම පළවෙනි පත්‍රයට નિયમિત වේලාව ඇතුළේදී පිළිතුරු සපයන්න පුරුදු වෙනවා මං කොහොම හරි. ඒ විදිහට මාසය කාලයක් හැටියට අරගෙන සැලසුම් හදා ගන්න පුළුවන්. ඊළඟට සතියක් ඒත් කාලයක් නේ. දවසක් ඒත් කාලයක්. අද උදේවරුේ මම මේ ටික කරනවා. අද හවස් වරුවේ මම මේ ටික කරනවා. මේ පැයෙන් මිනිත්තු 45ක් මම ඉගෙන ගන්න වැඩවලට යොදනවා. අන්න එහෙම කාලය සැලසුම් කරගෙන කළමනාකරණය කරගෙන ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හරි. දැන් ශිෂ්‍යත්ව විභාගයේ මම අර මුලින් කිව්වා වගේ පළමු පත්‍රයේ ගණිත ගැටලු හැටියටත් දෙවැනි පත්‍රයේ ගණිත ප්‍රශ්න හැටියටත් කාලය පිළිබඳ ප්‍රශ්න අපට මතුවෙනවා. ඒ නිසා දුල පුතාලා අපේ සටහන් පොත අරගෙන මාතෘකාව ලියා ගන්න. අපි කතා කරන්නේ කාලය පිළිබඳව. කාලය. කාලය මනින්නේ මොන වගේන්ද? කාලය මනින්නේ තත්පර මිනිත්තු සහ පැය වලින් නේ. ඒ පැය වැඩි දියුණු වුණාම තමයි දින බවටත් දින මාස බවටත් පත් වෙලා අවුරුද්ද හැදෙන්නේ. ඒ අතරේ සතියක් එහෙම තියෙනවා. නමුත් මේ කාලය අපි විභාග ප්‍රශ්නවලදී කොටස් දෙකකට වෙන් කර ගන්නවා. ඒ තමයි පැය හා මිනිත්තු ආශ්‍රයෙන් කාලය පිළිබඳ ප්‍රශ්න හදා ගන්න එක. දින, දවස්, සති, මාස, අවුරුදු පිළිබඳව කාලය මනින ආකාරය පිළිබඳවත් ඒ වගේ දේවල් වලින් ප්‍රශ්න හැදෙන ආකාරය පිළිබඳවත් අපි මීට පෙර FM දෙරණ රේඩියෝ සම්මන්ත්‍රණයේදී කතා කළා. කවුරු හරි දුවෙක් පුතෙක් ඉන්නවනම් ඒ පාඩම් මගහැරුණු ඔන්න ඒ දුල පුතාලට පුළුවනි FM දෙරණ YouTube නාලිකාව සොයාගෙන subscribe කරලා තියාගෙන පරණ පාඩම් හොයලා පරීක්ෂා කරලා search කරලා බලන්න. එතකොට ඒ කතා කරපු පාඩම් ගැන ඉගෙන ගන්නත් පුළුවන්. එහෙමනම් අද කාලයේ පාඩමට අදාළ වෙන්නේ ඔරලෝසු මුහුණතත් එක්ක අපි කතා කරන පැය මිනිත්තු පිළිබඳ කාලය. පැහැදිලි නේද? හොඳයි. කොහොම නමුත් දැන් අපි කාලය කියලා මාතෘකාව ලියාගත්ත නිසා පුතේ මේ කාලයෙන් අපි එහෙනම් මාතෘකා දෙකකට පැති දෙකකට යන නිසා ඔන්න එකක් තමයි තත්පර ලියා ගන්න පුතාලා සටහන් පොතේ කාලය දෙපැත්තට බෙදා ගන්න. Tamanට තේරෙනවා දෙපැත්තට බෙදෙන විදිහ. තත්පර මිනිත්තු මොන ලියා ගන්න බලන්න. තත්පර මිනිත්තු පැය නේද? මෙන්න මේ වගේ අපි කතා කරන කාලය පිළිබඳ මාතෘකාව තමයි එකක්. මේකෙදි තව ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේකෙදි අපි කතා කරනවා සාමාන්‍ය ක්‍රමයට කාලය පාවිච්චි කරන හැටි. එතකොට අපි කියනවා සාමාන්‍ය ක්‍රමය. කාලය බලනනේ සාමාන්‍ය ක්‍රමය කියලා. ඔන්න අපි අර දැන් කාලය දෙපැත්තට බෙදාගත්තා. දෙපැත්තට බෙදාගෙන එක පැත්තක් අපි නම් කරගත්තා තත්පර මිනිත්තු පැය. ඒ තත්පර මිනිත්තු පැයවලදී සාමාන්‍ය ක්‍රමය කියලා එකක් අපි කතා කළා. නැත්නම් දන්නවද මේකට තව නමක් තියෙනවා. ඒ තමයි පැය 12 ඔරලෝසු ක්‍රමය. පැය 12 ඔරලෝසු ක්‍රමය. ඔන්න. පැය 12 ඔරලෝසු ක්‍රමය කියලා ලියා ගන්න. එතකොට මේ පැය තත්පර මිනිත්තු පැය විදිහට කාලය බලද්දී තව ඔය පැය 12 සාමාන්‍ය ඔරලෝසුවෙන් බලනවා වගේම අපිට තියෙනවා පැය 24 ඔරලෝසු ක්‍රමය. අපි ඒකට කියනවා සම්මත ක්‍රමය කියලා. මොකද්ද කියන්නේ? සම්මත ක්‍රමය. මූලික දේවල් හොඳට තේරුම් ගන්න. අපි දන්නවා 3 ශ්‍රේණියේ 4 ශ්‍රේණියේ ඉන්න දුල පුතාලා පවා
පුංචි තරුත් එක්ක ආයිබෝවන් දෙරණට දැන් එකතු වෙලා ඉන්නේ. ඒ නිසා මේවා මූලික දේවල් දැනගන්න ඕන. සම්මත ක්‍රමය කියලා කියනවා. නැත්තම් මේ ක්‍රමයට තව නමක් කියන. පුතාලා දන්නව නේද? ඩිජිටල් ක්‍රමය. ඩිජිටල් ක්‍රමය. එහෙමත් නැතිනම් තව නමක් කියනවා. මොකද්ද? අපි අර සාමාන්‍ය ක්‍රමයට පැය 12 ඔරලෝසු ක්‍රමය කිව්වා වගේ මේකට කියනවා පැය 24 ඔරලෝසු ක්‍රමය කියලා. පැය 24 ඔරලෝසු ක්‍රමය. හරිද? ඔන්න දැන් අපි කාලය එක පැත්තක් කොහොමද යෙදෙන්නේ බෙදෙන්නේ කියලා කතා කළා. කොහොමද යෙදෙන්නේ කොහොමද බෙදෙන්නේ? තත්පර මිනිත්තු පැය වලින් කාලය බැලීම. එතකොට තත්පර මිනිත්තු පැයවලදී දැන් පුතාලා ලියාගත්තානේ. එතන ඔය පුතාලා ලියාගත්ත තත්පර කියන වචනය කොටු කරලා තියාගන්න. ඇත්තටම පුතාලට පුළුවන් ඕන නම් ඔය ප්‍රස්ථාරයක සමහර අය ඉරි වලින් පාට කරන්නේ අන්න ඒ වගේ තත්පර කියන වචනේ කොටු කරලා පුතාලට පුළුවන් ඉරි වලින් ඒ කොටුව කපලා දාන්න. ඒකෙන් අදහස් කරන්නේ ශිෂ්‍යත්ව විභාග ගණිත ගැටලු හෝ පැය මිනිත්තු මේ හා සම්බන්ධව දෙවැනි පත්‍රයේ ලබා දෙන ප්‍රශ්නවලදී තත්පර පිළිබඳ කාරණාව විශේෂයි. ඇතැම් ප්‍රශ්නවලදී ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂ කරගන්න අපි මොකද කරේ? තත්පර කියන වචනේ පාට කරගත්තා ඉරි වලින් කපලා අදාළ කොටුව. කැපුවා කියන්නේ ඉවත් කළා කියන එක නෙවෙයි. ඒක මතක තියාගන්න. දැන් කාලයේ එක පැත්තක් නියේ. කාලයේ අනෙක් පැත්ත මොකද්ද? කාලේ කොටස් දෙකකට අපි බෙදාගත්තා. කාලයේ අනෙක් කොටස අනෙක් පැත්ත තමයි පුතේ අපි මීට පෙරත් කතා කරලා තියෙන දින ඊළඟට දවස් දින හා දවස්වල වෙනස දන්නව නේද? දින කියන්නේ ඉලක්කමෙන් කියන ඒවා. දවස කියන්නේ නමෙන් කියන ඒවා. ඊයේ පෙරේදා ඒවා ඊළඟට සඳුදා අඟහරුවාදා ඒ දවස්. දින කියන්නේ පළවෙනිදා දෙවෙනිදා 15 වෙනිදා අන්න ඒවා. දින දවස් සති ඊළඟට මාස පුතාලා ලියා ගන්නව නේද? අනිත් පැත්තේ කාලය දෙකට බෙදුවා. එක පැත්තක තත්පර මිනිත්තු පැය අනිත් පැත්තේ දැන් අපි මේ දින දවස් සති මාස අවුරුදු ලියාගත්තද? දින දවස් සති මාස අවුරුදු. ඔන්න ඒව ගැන තමයි අපි මීට පෙර කතා කළේ. හොඳයි. දැන් මම ආපහු කෙටියෙන් මතක් කරන්නම්. අද අපි කතා කරන්නේ කාලය පිළිබඳ පාඩම. මේ කාලය පිළිබඳ පාඩම කොටස් දෙකකට බෙදෙනවා. තත්පර මිනිත්තු පැය යොදාගෙන කාලය පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කිරීම. අනිත් කොටස අනිත් ක්‍රමය තමයි දින දවස් සති මාස අවුරුදු වලින් කාලය පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කිරීම. ඒ විදිහට අපි මීට පෙර ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ තත්පර මිනිත්තු පැය යොදාගෙන අපට ලැබෙන ප්‍රශ්න පිළිබඳව. හොඳයි. දැන් දුවල පුතාලා මම හිතනවා මේක සටහන් කරගන්න ඇති කියලා. ඒ වගේම දුවල පුතාලා මේ කාරණාව අවබෝධ කරගන්න ඇති. දැනට අපි කතා කරේ මොනවා ගැනද කියලා. දැන් පුතාලටත් පැහැදිලිනේ. ඔන්න දැන් බලන්න පුතාලා කොයිතරම් දේවල් දන්නවද? මතක් වෙනවත් ඇතිනේ. හරි. දැන් පුතේ අපි මීට පෙර කතා කරපු නිසා අර දින දවස් සති මාස අවුරුදු මාතෘකාව අපි දැන් අද කතා කරන්නේ නැහැ. අද අපි ඒක කතා කරන්නේ නැහැ. එතකොට අද අපි කතා කරන්නේ මේ තත්පර මිනිත්තු පැය ආදිය යොදාගෙන කාලය පිළිබඳ මාතෘකාවේදී ඉගෙන ගන්න ඕනි දේවල්. එතකොට ඔන්න අපි දැනගන්න ඕනි දෙයක් තියෙනවා. මේ තත්පර මිනිත්තු සහ පැය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ අනුවනේ අපට ගණන් හදන්න පුළුවන් වෙන්නේ.
ඔන්න 3 ශ්‍රේණියේ ඉන්න දූල පුතාලා වගේම 5 ශ්‍රේණියේ ඉන්න දූල පුතාලත් මැද 4 ඉන්න අයත් මේ ගැන හිතලා බලන්න. අපි බලමු කාලය කොහොමද ගොඩ නැගෙන්නේ. කාලය ගොඩ නැගෙන්නේ තත්පර 60කින් නේද? තත්පර 60ක්. තත්පර 60ක් මිනිත්තු කීයද? තත්පර 60ක් මිනිත්තු 1යි. ඔන්න සටහන් පොතේ ලියා ගන්න. පළවෙනි පේලියේ ලියා ගන්න තත්පර 60ක්. ඒක ලස්සනට හැඩයට ලියන්න. තත්පර 60ක් ඊට යටින් ලියන්න මිනිත්තු 1යි. ඔන්න එක ප්‍රකාශයක්. තත්පර 60ක් මිනිත්තු 1යි. පේලි දෙකට ලස්සනට ලියන්න බලන්න. තත්පර 60ක් මිනිත්තු 1යි. ඒ විදිහටම ඒක ලියලා කොටු කරගන්න පස්සේ හිමීට කොටු කරලා ඒවා පාට කරලා සටහන් ලස්සනට තියාගන්න පුරුදු වෙන්න. තත්පර 60ක් මිනිත්තු 1යිනේ. එහෙමනම් මිනිත්තු 60ක් එකතු වුණාම මොනවද හැදෙන්නේ? තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් මොනවද? පැයනේ. පැය 1යි. ඒකත් අපට ඉතාම වැදගත් දෙයක්. එහෙමත් ලියලා කොටු කරලා තියාගන්න. දැන් ඔන්න අපි කොටු දෙකක් ඇඳගෙන කාරණා දෙකක් ලියා ගත්තා. මොනවද කාරණා දෙක? තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් පැය 1යි. තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් පැය 1යි. දැන් මේ තත්පර මිනිත්තු පැය වලදී අපට ලැබෙන එක මාතෘකාවක් තමයි ඔරලෝසු මුහුණතක කාලය දැක්වීම. මොකද්ද? ඔරලෝසු මුහුණතක කාලය දැක්වීම. හොඳයි. දැන් එහෙමනම් අපි ලියාගෙන තියෙනවා තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් පැය 1යි කියලා. ඒ සම්බන්ධය දැන් දන්නවනේ. හොඳයි. දැන් එහෙමනම් අපි ඔන්න අනුමාත්‍රිකාවක් ලියාගමු. ඔරලෝසු මුහුණතක කාලය දැක්වීම. ඔරලෝසු මුහුණතක කාලය දැක්වීම. ලස්සනට මාතෘකාව ලියා ගන්න බලන්න. ඔරලෝසු මුහුණතක අකුරු පැහැදිලිව ලියන්න. කිසිම හදිස්සියක් නැහැ. ඔරලෝසු මුහුණතක ඔන්න FM දෙරණ YouTube හරහා අපේ පාඩමට එකතු වෙනවා නම් පන්ති කාමරයක වගේ බෝඩ් එකේ ලියන එකත් බලා ගන්න පුළුවන්. ඔරලෝසු මුහුණතක කාලය දැක්වීම. හරි. කෝදුව තියලා යටින් ඉරක් ඇඳගන්න අපි ලියාගත්ත මාතෘකාවට ඔරලෝසු මුහුණතක කාලය දැක්වීම. දැන් ඔරලෝසු මුහුණතක කාලය දක්වනකොට අපි දන්නවා දැන් ඔරලෝසු තියෙනවනේ. අත් ඔරලෝසු තියෙනවා. ඊළඟට මේසේ තියෙන ඔරලෝසු තියෙනවා. උදේට නැගිටින්න එහෙම එලාම් එක තියාගන්න ඔරලෝසු තියෙනවා නේද? ඊළඟට ওই ජංගම දුරකථනවල ඔරලෝසු තියෙනවා. පරිගණක යන්ත්‍රවල, ටැබ් යන්ත්‍රවල ඔරලෝසු තියෙනවා. බිත්තියේ එල්ලෙන ඔරලෝසු තියෙනවා. ඊළඟට වාහනවල, මෝටර රථවල, වෑන් වල එහෙම ඔරලෝසු තියෙනවා. දැන් ඉතින් ඔරලෝසු නැති තැනක් නැහැ. හැම තැනම ඔරලෝසු තියෙනවා. ගෙදර තියෙන ඔරලෝසු ටික ගණන් කරලා බලන්නකෝ. අම්මට තාත්තට ගෙදර වැඩි හිටිය අයට ජංගම දුරකථන තියෙනවා නම් ඒ හැම දුරකථනයක් ගානෙම ඔරලෝසුවකුත් තියෙනවා. ඊළඟට එයාලා අතේ බඳින ඔරලෝසු තියෙනවා. ඊළඟට ගෙදර බිත්තියේ එල්ලලා ඔරලෝසුවක් තියෙනවා. ගෙදර වාහනයක් තියෙනවා නම් ඒකෙත් ඔරලෝසුවක් තියෙනවා. පරිගණකයක් තියෙනවා නම් ඒකෙත් ඔරලෝසුවක් තියෙනවා. ඔය විදිහට ඔරලෝසු ගොඩාක් අපේ ගෙදර තියෙනවා. හැබැයි
ඔරලෝසු කීයක් තිබුණත් කාලය එකමයි. නේ ඔරලෝසු පහක වෙලාවල් පහක් නෙමෙයිනේ තියෙන්නේ. එහෙම තියෙන්න පුළුවන් වෙන රටවල් වල වෙලාවල් නිරූපණය කරගන්නවා නම්. කොහොම නමුත් දැන් මේ ඔරලෝසු මුහුණතක වේලාව නිරූපණය කරනකොට අපට අත්‍යවශ්‍ය වෙනවා අපට විභාග මට්ටමින් බැලුවොත් නම් අපි පාවිච්චි කරන්නේ ඔරලෝසු කටු වලින් වේලාව නිරූපණය කරන්න. පැය කටුව, මිනිත්තු කටුව වල. එහෙමනේ. විභාගයේදී පුතා මේ ඔරලෝසු මුහුණතක කාලය නිරූපණය කරද්දී තත්පර කටුව ඕන වෙන්නේ නැහැ. අපි අර මාතෘකාවත් එක්ක මුලින් ලියාගනිද්දිම කිව්වනේ තත්පර කියන වචනේ කොටු කරලා ඉරි වලින් කපලා පාට කරගත්තේ ඇයි? ඔරලෝසු මුහුණතක කාලය වේලාව නිරූපණය කරද්දී තත්පර කටුව පාවිච්චි කරන්නේ නැහැ විභාග මට්ටමේදී. ඒක වෙන ගැටලුවකදී එහෙම පෙන්වන්න පුළුවන්. නමුත් අපට මිනිත්තු හා පැය වලින් තමයි කාලය නිරූපණය කරන්න දෙන්නේ. ඒ නිසා පුතාලා දැන් ආධාරකයක් යොදාගෙන අපි දන්නවා එක එක හැඩේ ඔරලෝසු තියෙනවානේ. ඒ වුණාට විභාග මට්ටමේදී අපි කතා කරන්නේ පුතේ වෘත්තාකාර හැඩයෙන් යුක්ත ඔරලෝසු මුහුණත්. වෘත්තාකාර හැඩයෙන්. ඒ කියන්නේ රවුම් හැඩේ ඔරලෝසු. දැන් පුතාලා ආධාරකයක් පාවිච්චි කරන්න සර්ට නම් මේ වෙලාවේ ආධාරකයක් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ බෝඩ් එකේ අඳින හින්දා. නමුත් පුතාලට පුළුවනි ආධාරකයක් පාවිච්චි කරන්න. බෝතල් මූඩි පියනක් හරි නේද කෝප්පයක් හරි මොනවා හරි. අම්මගෙන් තාත්තගෙන් පුතාලට පුළුවනි අදාළ ආධාරකය ඉල්ල ගන්න. දැන් මේ වෘත්තාකාර හැඩයක් ගන්න ඔරලෝසුවේ අපට මේත් එක්කම දිශා පාඩමත් මතක් කරගන්න පුළුවන්. අපි නිකන් පැන්සල අරගෙන පෙනෙන්න නොපෙනෙන්න දිශාවල ප්‍රධාන දිශා නම් කරගමුද බලන්න. ප්‍රධාන දිශා මොනවද? උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිරනේ. එහෙමනම් අපි දැන් මේ ඔරලෝසු මුහුණත හරි මැද හිටින විදිහට ප්‍රධාන දිශා දර්ශකය ඇඳගත්තොත් උතුරු දිශාවට අදාළ රේඛාවේ දෙපැත්තේ ඒ රේඛාව මැදට හිටින්න 12 ලියනවා. උතුරු දිශාවේ අපි ඇඳගත්ත ඔරලෝසු මුහුණත රවුමේ වාටිය ළඟ දාරය ළඟ 12. ඊළඟට නැගෙනහිර දිශාවේ ඉරට මැදි වෙන විදිහට 3 ඉලක්කම. හරිද? දකුණු දිශාවෙත් ඉරට මැදි වෙන්න 6 ඉලක්කම. ඊළඟට බස්නාහිර දිශාවේ ඉරට මැදි වෙන්න 9 ඉලක්කම. දැන් අපි ප්‍රධාන දිශා ඇසුරින් ඔරලෝසු මුහුණතක හරියටම 12, 3, 6 සහ 9 නිරූපණය කරගත්තා. ඔන්න පුතාලා මම කියද්දි ලියන්න. 12ට හරියට කෙලින් යට 6 ඊළඟට දිශා දර්ශකය බැලුවා නම් නැගෙනහිර පැත්තේ 3 බස්නාහිර පැත්තේ 9. දැන් ඊට පස්සේ මේ ඉලක්කම් දෙකක් අතර අපේ ඇස් මට්ටමින් අපි ඊළඟ වේලාවල් ලියා ගන්නවා. 12යි 3යි අතර තියෙනවා 1 සහ 2. 3යි 6යි අතර තියෙනවා 4 සහ 5. 6යි 9යි අතරේ 7 සහ 8 තියෙනවා. 9යි 12යි අතරේ 10 සහ 11 තියෙනවා. ඔන්න දැන් අපි ඔරලෝසු මුහුණත ඇඳා. එතකොට දැන් ඔරලෝසු මුහුණතක කාලය නිරූපණය කරන්න අපට තියෙන්නේ මිනිත්තු කටුවයි පැය කටුවයි. මේ දෙන්නගේ හැඩහුරුකමත් මතක තියෙන්න ඕන. මිනිත්තු කටුවයි පැය කටුවයි. ඉස්සර ඔයාලගේ අම්මලා තාත්තලා ඉස්කෝලේ යන කාලේ අච්චු පොතක තිබුණ හරි ලස්සන පාඩමක් විරිදු කවි පෙළක් 4 රියන් සහ 2 රියන්. අම්මලාගෙන් අහලා බලන්නකෝ අම්මලාට මතකත් ඇති. 4 රියන් සහ 2 රියන් එකම ගමේ යහළුවන්නේ මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි. එක දවසක් මේ දෙන්නා දෙමන්සලේ මුණ ගැහිලා හවුලේ වැඩක් අරවන්නට කතිකා කෙරුවා. ඔය වගේ තියෙනවා. මේකේ 4 රියන් කියලා කියන්නේ යා කෙට්ටු උස කෙනෙක්. 2 රියන් කියලා කියන්නේ මිටි මහත කෙනෙක්. මේ දෙන්න හවුලේ ව්‍යාපාරයක් කරමු කියලා කතා වෙලා මොකක්ද දන්නවද කලේ? දෙන්න
කතා කරගත්තා දෙරියන් යෝජනා කළා ඒ කියන්නේ මිටියෙක් කෙනා යෝජනා කළා අපි කිරි එළදෙනක් අරගෙන හදමු. ඒක හොඳයි මාත් සල්ලි දෙන්නම් භාගයක් ඔයත් සල්ලි භාගයක් දෙන්න අපි දෙන්න සල්ලි ගානට සමානව දාලා කිරි එළදෙනක් අරගෙන හදාගමු කියලා දැන් යාළුවා මේ යෝජනාව ස්ථිර කළා. දන්නවද වෙච්ච දේ? දෙරියන් කිව්වා හරි දැන් අපි මේ හවුලේ ගන්න එළදෙන බෙදා ගන්න ඕනනේ. හරි. ඕනම දෙයක දැන් මේ දෙරියන් ඒ කියන්නේ මිටියෙක් කෙනා කියන්නේ හොඳේ. එයා කියන ඕන දෙයක වටින්නේ ඉස්සරහනේ. ඒ නිසා මේ එළදෙනගේ ඉස්සරහ පැත්ත ඔයාට. කඳෙන් හරියටම ඉස්සරහ පැත්ත ඔයාට. වටිනාකමක් නැති වුණාට මම පස්ස පැත්ත ගන්නම්. ඒ කියන්නේ එළදෙනගේ ශරීරයේ හරි මැදින් පිටුපස කොටස. හරිද? දැන් පස්ස පැත්ත කිව්වම වැරදි තේරුම් හදාගන්න එපා පුතාලා. හරි මැදින් පිටුපස කොටස. දැන් කොටස් දෙක බෙදාගත්තානේ. ඉස්සරහ කොටස ලැබුණු හතරරියන්ට කන්නේ කටෙන්නේ කට තියෙන ඉස්සරහ පැත්තනේ කණ්ඩ ගෙනත් දෙන්න ඕන. ඊළඟට ලණුව දාන්නේ බෙල්ලටනේ. ඒ නිසා ලණුව ඒක රැක ගන්න එකත් එයාට අයිති. ඊළඟට දැන් මේ එළදෙන අනුන්ගේ වත්තකට ගිහිල්ලා ප්‍රයෝජනවත් පැල එළවලු පැල භෝග වගා කාලා විනාශ කළොත් එහෙම ඒ වගේ පාඩුව ගෙවන්න ඕනෙත් ඒ ඉස්සරහ පැත්ත අයිති හතරරියන්. වටිනාකමක් නැති වුණාට මට මේ පිටුපස කොටස හොඳටම ඇති කියලා බාරගත්ත මිටියෙක් කෙනා ඉන්නවනේ දෙරියන්. එයාට පිටුපස කොටසේ දේවල් ටික ලැබුණා. මොනවද? ගොම පොහොර ටික ලැබුණා. කිරි තියෙන්නේ දැන් ඇඟේ හරි මැදින් දෙකට බෙදුවොත් දෙපැත්තට පිටුපස කොටසනේ. කිරි ටිකත් මේ දෙරියන්ට. ඊට පස්සේ ටික කාලෙකින් මේ එළදෙන පැටියෙකු දැම්ම. පැටියත් දෙරියන්ට. දැන් බලාගෙන යනකොට වටිනාකමක් නැහැ කියලා කපටිකමට කිව්වට දෙරියන්ට තමයි ලාභ වුනේ. හතරරියන් සහ දෙරියන් කතාවයි ඒ කතාවේ කවි පෙළයි හොයාගෙන බලන්නකො කොච්චර ලස්සනද කියලා. ජීවිතේ අපි ඉගෙන ගත්තා ඒකෙන් කපටිකමින් අනිත් කෙනාට බොරුවක් කරලා වාසි ගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම එකට ඉන්න අය. රයිගමයයි ගම්පොළයයි වගේ කියන්නේත් එහෙමනේ. එකට ඉන්න අය රවට්ට ගන්නකොට එහෙම කියනවා. දැන් කොහොම වුණත් මට මේ කතාව මතක් වුණේ ඔය ඔරලෝසු මුහුණතේ පැය කටුවයි මිනිත්තු කටුවයි හතරරියන් සහ දෙරියන් වගේ. මිනිත්තු කටුව කෙට්ටුයි උසයි. පැය කටුව මිටි මහතයි. හැම කෙනෙක්ම තමන්ගේ දකුණු අත ගන්න. දකුණු අත අරගෙන ඇඟිලි දිග අරගන්න. දිග අරගෙන දැන් සුලැඟිල්ලයි වෙදගිල්ලයි මැදගිල්ලයි නවන්න. දැන් ඔන්න ඔබ ඍජුව දිග අරගෙන තියෙනවා ඇඟිලි දෙකක්. ඒ තමයි මාපට ඇඟිල්ලයි දබර ගිල්ලයි. බලන්නකෝ ඒ දෙන්නගේ උස මහත ප්‍රමාණය හැඩය ගැන. දබරගිල්ල මහපටගිල්ල තරම් මහත නෑ. ඒ වුණාට මහපටගිල්ලට වඩා උසයි. ඒ කියන්නේ මේ මහපටගිල්ලයි දබරගිල්ලයි දිහා බැලුවහම අපට හතරරියන් සහ දෙරියන් මතක් වෙන්න ඕන. දැන් FM දෙරණ පුංචි තරුත් එක්ක ආයිබෝවන් හැම තරුවක්ම හතරරියන් සහ දෙරියන් කතාව දන්නවනේ. එහෙමනම් ඒත් එක්කම පුතාලට මතක් වෙනවද බලන්න පැය කටුවයි මිනිත්තු කටුවයි මතක් වෙනවනේ. පැය කටුව හරියට මාපැටගිල්ල වගේ මහතයි මිටි. දබරගිල්ල වගේ කෙට්ටුයි උසයි මිනිත්තු කටුව. හරි. දැන් එහෙමනම් ඒකත් හොඳට මතක තියාගෙන ඔන්න පුතාලා තේරුම් ගන්න ඕනි දේ තමයි කිසියම් වේලාවක් නිරූපණය කරනකොට ඉස්සර වෙලාම අපි අඳින්නේ පැය කටුවද මිනිත්තු කටුවද? උදාහරණයක් අපි හිතමු. අපි කියනවා ලියනවා අපි පෙරවරු 8. පෙරවරු 8 අපි බලමුකෝ. එතකොට පෙරවරු 8 ලියද්දී 8 කියන්නේ පැයනේ. පුතාලත් පැත්තක ලියලා තියාගන්න. 8 කියන්නේ පැය.
පැයන්න ලියා ගන්න. 0.2 කියන්නේ මිනිත්තු. ඒ කියන්නේ වෙලාව 8යි මිනිත්තු තාම එකක්වත් ගත වෙලා නැහැ. මිනිත්තු එකක්වත් ගත වෙලා නැහැනේ. එතකොට වෙලාව හරියටම 8යි. එතකොට දැන් දූල පුතාලා දැනගන්න ඕන අපි ඉස්සර වෙලාම 8නේ තියෙන්නේ. ඒ කියන්නේ පැයනේ. පැය කටුව දඳින්නේ නැහනේ. අඳිනකොට කටුව ඇඳලා වෙලාවක් නිරූපණය කරනකොට අපි ඉස්සර වෙලාම අඳින්නේ මිනිත්තු කටුව. මිනිත්තු කටුවට අගය තියෙනවනේ. ඒ අගය කොච්චරක්ද කියලා බලන්න. 0.2 ඒ කියන්නේ අගයක් නැහැ. ඒ කියන්නේ මිනිත්තු එකක්වත් ගත වෙලා නැහැ. අපි කරන්නේ පුතේ කෝදුව අරගෙන ගානට තියනවා මැද අපි ලකුණු කරගත්ත තිතේ ඉඳලා ඒකට ලක්ෂය කියලා කියනවා ලොකු අය. තිතේ ඉඳලා මැද ලකුණු කරගත්ත තිතේ ඉඳලා අපි කෝදුව තියනවා හරියටම 12 කෙලින්. කෝදුව තියලා අපි කෙලින් අඳිනවා ඉරක්. ඒ ඉර තමයි මිනිත්තු කටුව. එතකොට ඔන්න මතක තියෙන්න ඕනි මිනිත්තු කටුව කෙට්ටුයි උසයි. හරියටම 12 කෙලින්. ඊට පස්සේ තමයි පැය කටුව අඳින්නේ. දැන් පැය කටුව අඳිද්දී අපි බලනවා මිනිත්තු පැත්තේ කීයක් හරි තියෙනවද? කීයක්වත් නැත්නම් අපි අර මැද තිතේ ඉඳලා කෝදුව තියනවා හරියටම 8 කෙලින්. ඔය ඔරලෝසුවේ අපි දැන් ඇඳගත්තේ වෘත්තාකාර හැඩ ඔරලෝසුවක්නේ. ඒ ධාරයේ දිගේම ඉලක්කමට ඉදිරියෙන් තද ඉරක් තියෙනවා. තද ලකුණක් තිතක් හෝ තියෙනවා. ඒ තමයි හරියටම ඉලක්කම කෙලින් තියෙන එක. අන්න එතනට තියලා අපි පැය කටුව අඳිනවා කෝදුව දිගේ. හැබැයි මිනිත්තු කටුව තරම් එයා දිග නෑ උස නෑනේ. ඒ නිසා කෝදුව තිබ්බට ඉලක්කම ළඟට එනකම් අඳින්නේ නෑ. නමුත් අපි ඉරි 2කින් 3කින් විතර පැය කටුව මහත් කරනවා. කෝදුව තියලම අතින් ඇඳලා පාට කරන්න යන්න එපා. එතකොට කැත වෙනවා. ඔන්න බලන්න කෝදුව තියලම අපි පැය කටුව ඇඳලා. දැන් වෙලාව හරියටම 8යි. පුතාලා හිතන්නකෝ දැන් මේ 8:30 වෙනවා කියලා. පෙරවරු 8:30 වෙනවා. දැන් 8:30 වෙනකොට මිනිත්තු කටුව කොච්චරද 30ක්නේ. මිනිත්තු කටුව 30ක්. මිනිත්තු 30ක්. දැන් මේ ඉලක්කම් දෙකක් අතරේ මිනිත්තු 5ක්. තත්පර 5ක් තියෙනවා. පුංචි කඩේරි වලින් ඒක ලකුණු කරලා තියෙනවා. කොහොම නමුත් අන්න ඒ මිනිත්තු 5 ඇවිල්ලා බැලුවහම මිනිත්තු 30 තියෙන්නේ කොතනද? 6 ළඟ. 6 ළඟ. එහෙමනම් අපි කරන්නේ අර 12 තිබුණු මිනිත්තු කටුව දැන් ඇවිල්ලා තියෙනවා කීයේ ළඟටද? 6 ළඟට. ඔරලෝසු මූණත වෘත්තාකාර හැඩයක් හැටියට ගත්තොත් 12 ඉඳලා 6 ළඟට ආවා කියන්නේ කොච්චර වෙලාවක්ද? හරියටම මිනිත්තු 30ක්නේ. ඒ කියන්නේ පැය භාගයක්. ඔරලෝසු මුහුණතෙනුත් හරියටම භාගයක්. හරි අඩක්. මිනිත්තු කටුව ඒ විදිහට ඔරලෝසු මුහුණතේ මේ වෘත්තාකාර හැඩයෙන් හරි භාගයක් ආවා නම් ඒ කියන්නේ මිනිත්තු කටුව 6 කෙලින් නම් පුතේ පැය කටුව 8 සිට 9ට යන ගමනනේ මේ. එහෙනම් මිනිත්තු කටුව ඔරලෝසු මූණතේ හරි අඩක් ආවා නම් පැය කටුව 8යි 9යි අතර හරි අඩක් යන්න ඕන. අපි මොකද කරන්නේ? මැද තිතේ ඉඳලා කෝදුව තියනවා 8යි 9යි අතර හරි මැදට. හරි මැදට තියලා තමයි පැය කටුව નિયમિત දිග ප්‍රමාණයෙන් ඒ කියන්නේ මිනිත්තු කටුවට වඩා කොටට ඉරි 2-3කින් මහත් කරලා අඳින්නේ. ඔන්න ඕක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඔරලෝසු මුහුණත හරි මැදින් දෙකට බෙදුවොත් මිනිත්තු 30 දෙපැත්තට බෙදන්න පුළුවන්. භාග පාඩමත් මෙතෙන්ට අපට ගන්න පුළුවන්. පුතේ අපි මේ ඔරලෝසු මුහුණත ඇඳ වෘත්තාකාර හැඩය 4ට බෙදුවොත් 12 ඉඳලා 6 ළඟට ඉරයි 3 ඉඳලා 9 ළඟට ඉරයි. එතකොට මොකද වෙන්නේ? ඔරලෝසු මුහුණත 4ට බෙදලා තියෙනවා. ඒ කියන්නේ මිනිත්තු 60 දැන් 15 කොටස් 4කට බෙදලා තියෙනවා. මීට පසුව අපට නිරූපණය කරන්න වෙන 8යි මිනිත්තු 15 8යි මිනිත්තු 45
හෝ පැය ගාන වෙනස් කරලා අන්න ඒකත් අපට පුළුවන් මේක හොඳට හඳුනා ගත්තහම. දැන් පැහැදිලිද? එතකොට දූල පුතාලා අපි අද කතා කළේ කාලය පිළිබඳ පාඩම. ඒ කාලය පිළිබඳ පාඩමේදී අපි ඉගෙන ගත්ත වටිනා තොරතුරු ටිකක් තියෙනවා. කාලය මේ විභාග මට්ටමින් බලන ඉගෙන ගන්න දෙආකාරයක් ගැන අපි ඉගෙන ගත්තා. එකක් තමයි තත්පර, මිනිත්තු, පැය ඒ ආදීන් කාලය බලන එක. අනික් පැත්තෙන් දින, දවස්, සති, මාස, අවුරුදු ඒ වගේ කාලය මනින එක ගැන අපි කතා කළා, බැලුවා. දැන් එතකොට අපි අද සවිස්තරාත්මකව කතා කළේ තත්පර, මිනිත්තු, පැය ආදී දේවල් වලින් කාලය බලන හැටි. එතකොට දූල පුතාලා බලන්න දැන් මේ කාලයේදී ඔරලෝසු මුහුණතක තත්පර කටුව අයින් කරලා මිනිත්තු කටුවයි පැය කටුවයි යොදාගෙන කාලය වෙන් කරන හැටි නිරූපණය කරන හැටි අපි දැක්කා. ඊට අමතරව පැය 24 ඔරලෝසු ක්‍රමයෙන් කොහොමද කාලය බලන්නේ? ඊළඟට ඩිජිටල් ක්‍රමයකින් කටු නැතුව ඔරලෝසුවක මූණතක වේලාව දක්වනකොට මොනවද කරන්නේ? ඒ වගේ බොහෝ දේවල් ගැන අපි කතා කළා. එතකොට දුවේ පුතේ දැන් අපි තව මේ හා සමාන කාරණා ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඒ තමයි පැය 24 ඔරලෝසු ක්‍රමයෙන් කාලය මනිද්දී කොහොමද මේක ලියා දක්වන්නේ ඉලක්කමින් ලියා දක්වන්නේ කොහොමද? ඒ වගේම තමයි කාලය එකතු කරන්නේ කොහොමද? කාලය අඩු කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවලුත් අපට ඉගෙන ගන්න තියෙනවා. හරි. දැන් අපි බලමු මේ පැය 12ක් නෙමෙයි ඔරලෝසු මූණතේ තියෙන්නේ. වේලාව දක්වන හැටිත් අපි දැක්කා. දැන් අපි දන්නවා පැය මේ 12 ඔරලෝසුවෙන් කියනකොට හිතන්නකො පුතාලා දැන් සර් කියපු පෙරවරු 8 හෝ පෙරවරු 8:30 කියලා කතාවක් නැහැ. ඔරලෝසු මූණත විතරක් මෙහෙම තියෙනවා. පුතාලා ඇඳගත් ඔරලෝසු මූණත දිහා බලන්න. පෙරවරු පස්වරු කතාවක් මොකුත් ඉලක්කමක් නැතුව තියෙද්දි අපිට ප්‍රශ්නයක් පැන නගින්නේ නැද්ද? ඔරලෝසු මූණත තියෙනවා 8:30 පැය කටුව සහ මිනිත්තු කටුව යොදාගෙන පෙන්නලා තියෙනවා. ඉතින් අපි කියනවා මෙහි දැක්වෙන්නේ සමන් තමන්ගේ රාජකාරියට යන වේලාවයි. ඉතින් අපි කල්පනා කරනවානේ මෙයා මේ වැඩට යන්නේ උදේද රෑද කියලා නේ? එහෙම ප්‍රශ්නයක් එනවනේ. මෙහෙම දැක්කහම ඒ කියන්නේ ඔරලෝසු මූණතේ කටු වලින් විතරක් දැක්කම අපිට තීරණය කරන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පෙරවරුද පස්වරුද කියලා තීරණය කරන්න. නමුත් මේ ඔරලෝසු මූණතේ තියෙන්නේ 12 දක්වා ඉලක්කම්නේ. අපි මේකට දවසට පැය 24ක් තියෙන නිසා පැය 24 ක්‍රමෙන් බැලුවොත් කොහොමද කරන්නේ? පුතාලා මතක තියාගන්න. පුතාලා ඇඳගත්ත ඔය ඔරලෝසු මුහුණත තියනව නේද? ඒ ඔරලෝසු මුහුණතේ එකේ ඉඳලා දැන් ගණන් කරන්නකො පුතාලා. 1 තියෙනවා 2 තියෙනවා 3 4 5 6 7 8 9 10 11 12. 12 නවතිනවනේ නේ. පැය 24 ක්‍රමයේදී මොකද දන්නවද වෙන්නේ? පුතාලාට මම මේක ඉගෙන ගන්න පහසු වෙන්න පුංචි වැඩක් කියන්නම්. පුතාලා ඔය ඔරලෝසු මුහුණතට පිටතින් ඒට සමාන්තරව ඊට වඩා ටිකක් ලොකු ආධාරකයක් අරගෙන තව වෘතයක් අඳින්නකෝ. එතකොට ඔය අපි ඇඳගත්ත පැය 12 ඔරලෝසුව ඇතුලේ තියෙද්දි අපි වෙන වෘතයකින් තව වටයක් ඇඳගෙන තියෙනවා. දැන් හරි. දැන් 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා අපි ආවනේ. ඔන්න එතනින් අපි පිටත රවුමට ගිහිල්ලා 12ට පස්සේ කීයද 13නේ. ඇතුළත රවුම බැලුවොත් 12ට පස්සේ 1. එහෙනම් 1ට පිටතින් 12ට පසුව එන 13. එතනින් එහාට 2 ඉදිරියේ 14, 3 ඉදිරියේ 15, 4 ඉදිරියේ 16, 5 ඉදිරියේ 17, 6 ඉදිරියේ 18, 7ට ඉදිරියෙන් 19, 8ට ඉදිරියෙන් 20, 9ට ඉදිරියෙන් 21, 10ට ඉදිරියෙන් 22,
11ට ඉදිරියෙන් 23 12ට ඉදිරියෙන් 24 නමුත් 12 වෙනකොට අපි බිංදු දෙකකින් තමයි ඒක කියන්නේ. ඒකත් මතක තියාගන්න. දැන් ඔන්න අපේ ඔරලෝසුවේ 1 සිට 12 තෙක් නෙවෙයි 1 සිට 24 තෙක්ම තියෙනවා. දවසට පැය කීයද? දවසට පැය 24යි. එහෙමනම් අපි මෙහෙම 1 සිට 24 දක්වාම ඉලක්කම් යොදා ගන්නවා නම් අපි කියනවා පැය 24 ඔරලෝසු ක්‍රමය කියලා. දැන් හිතන්නකෝ පෙරවරු 8:30 නම් 8:30ම තමයි. පස්වරු 8:30 නම් 8:30ද නෑ. එතකොට අපි බලනවා අපි ඇඳගත් ඔරලෝසුවේ 8ට ඉදිරියෙන් පිටත රවුමේ තියෙන්නේ කීයද? 20නේ. එහෙමනම් 20:30. නමුත් අපි ඉලක්කම් යොදාගෙන පැය 24 ක්‍රමයෙන් වේලාව ලියද්දී අනිවාර්යෙන්ම වැදගත් වෙන දෙයක් තමයි පැය සහ මිනිත්තු කියන මේ දෙපැත්තම සම්පූර්ණයෙන්ම ලියන්න ඕන. ඒ වගේම තමයි ඉලක්කම් 4ක් ඕනම වෙලාවකදී යොදා ගන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු දැන් වෙලාව හවස 4යි කියලා. හවස 4යි නම් අපි දන්නවා 4ට පිටතරවුමේ තියෙන්නේ 16නේ. පැය පැත්තේ 16. හරියටම 16යි කියන්නේ 4යි නම් මිනිත්තු පැත්තේ නැහැනේ. මිනිත්තු එකක්වත් නැත්තම් මිනිත්තු වලට බිංදු දෙකක් යොදනවා. දැන් ඉලක්කම් 4 හරිනේ. පැය සහ මිනිත්තු දෙපැත්ත වෙන් කරන්නේ මොකෙන්ද? 32කින්. 32 අනිවාර්යයි. 32 අනිවාර්යයි. දැන් මේකේ තියෙන වාසිය ලේසිය තමයි පුතේ පෙරවරුද පස්වරුද කියලා ලියන්න ඕන නෑ. ලියන්න දෙයක්වත් නෑ. 16 ලියනවා මිනිත්තු පැත්තේ 1 මිනිත්තුවක්වත් ගත වෙලා නැති නිසා බිංදු දෙකක් ලියනවා. පැය මිනිත්තු වෙන් කරන්න 32ක් තියෙනවා. අපි හිතමු ඇත්තටම හවස 4 නෙමෙයි පාන්දර 4 කියලා. එතකොට කොහොමද අපි ලියන්නේ? 4ට ඉතින් 4මයි. මිනිත්තු ගත වෙලා නැති නිසා බිංදු 2යි. පැය මිනිත්තු වෙන් කරන්න 32 තියෙනවා. නමුත් දැන් මෙතන අඩුවක් තියෙනවා. පුතලස කියද්දි ලියන්න මෙතන අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි ඉලක්කම් තියෙන්නේ 3යි. නමුත් අනිවාර්ය නීතියක් තමයි පැය 24 ක්‍රමයෙන් කාලය වේලාව නිරූපණය කරද්දී ඉලක්කම් 4ක් ඕනමයි. එහෙමනම් අපි මේ උදෑසන පාන්දර අලුයම 4 නිරූපණය කරද්දී අපට තියෙන ඉලක්කම් 3යි. ඉතින් අපි මොකද කරන්නේ? අපි කරන්නේ 4ට ඉදිරියෙන් බිංදුවක් යොදනවා. එහෙනම් පැය පැත්ත 0.4. මිනිත්තු පැත්ත 0.2. දැන් ඔතනින් එහාට 4:30 4:45 4:15 ඕන තරම් පුළුවන්. දැන් එහෙමනම් ඔන්න අද අපි සාමාන්‍ය පැය 12 ඔරලෝසු ක්‍රමයෙන් කාලය නිරූපණය කරන හැටිත් පැය 24 ඔරලෝසු ක්‍රමය නැත්නම් ඩිජිටල් ක්‍රමය නැත්නම් සම්මත ක්‍රමයෙන් කාලය නිරූපණය කරන හැටිත් වේලාව නිරූපණය කරන හැටිත් අපි ඉගෙන ගත්තා. මේ පාඩමේ ඉතුරු කොටස් ඉදිරි දිනවලදී උදෑසන පුංචි තරුත් එක්ක ආයිබෝවන් දෙරණෙන් අපි කතා කරමු, ඉගෙන ගනිමු, හුවමාරු කරගනිමු. ඔබට තියෙන ප්‍රශ්න, ගැටලු, ඒ වගේම ඔබ නිර්මාණය කරන අලුත් ලියකියවිලි, ලේඛන, තොරතුරු අපේ පුංචි තරුත් එක්ක ආයිබෝවන් දෙරණ WhatsApp එකතුවට එවන්න 0.7.07.106.107 තමයි දුරකථන අංකය. හෙට සුපුරුදු පරිදි සඳුදා උදෑසන අපි මුණ ගැහෙනවා. එතෙක් දූල පුතාලා සියලු දෙනාටම දෙමව්පියන්ට අපේ ගෞරවනීය ගුරු භවතුන්ට නිදුක් නිරෝගී භාවය වේවා. අපි හෙට උදෑසන පුංචි තරුත් එක්ක ආයිබෝවන් දෙරණෙන් මුණ ගැහෙමු. ආයිබෝවන්.